අයිබෝවන් කියලා පිළිගන්නවා නිර්මල ලන්දේ කුමරගේ YouTube channel එකට ඔයගොල්ලන් සියලු දෙනාම. හොඳයි. අපි අපේ වීඩියෝ ගෙනගෙන ආවේ ගණිතය විෂය සම්බන්ධ හොඳයි අපි දැන් කොමර්ස් වලට කියලා දෙනවා. අපි කොමර්ස් වල පළවෙනි පාඩම 10 අවසර පොතේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම ගැන තමයි පළවෙනි වීඩියෝ කළේ. මම පළවෙනි වීඩියෝ එකට අදාළ ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි පොතට දාලා තියන්නම්. ඒක බලලා අපි මේ 10 අවසර ව්‍යාපාර පසුබිම කියන පාඩමේ අන්තිම කොටස එක අදාළ එකතු වෙන්න. හොඳයි. එහෙනම් අපි ව්‍යාපාර පසුබිම 10 අවසර පොතේ ව්‍යාපාර පසුබිම කියන කොටසත් එක්ක එකතු වෙමු. අපි එදා ඉගෙන ගත්තා ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අපි එදා ඉගෙන ගත්තා ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? අවශ්‍යතාව කියන්නේ මොකද්ද? උවමනාවක් කියන්නේ මොකද්ද? අවශ්‍යතා වල ලක්ෂණ මොනවාද? උවමනාව වල ලක්ෂණ මොනවාද කියන. හොඳයි. එහෙනම් අද අපි ඉගෙන ගමු ව්‍යාපාර අරමුණු ගැන. ව්‍යාපාර අරමුණු. මොකද පුතේ අරමුණක් කියන්නේ? ව්‍යාපාර අරමුණක්. යන්න කලින් ව්‍යාපාරයක් කියන කතන්දරේ කොට පැත්තකින් තියලා අපි අරමුණක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගමු. අරමුණක් කියන්නේ මොකද්ද? අපි මේ යෙදෙන කාර්යයේ අන්තිමට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. අන්තිමට අපි කොතෙන්ද යන්නේ? අන්තිමට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය. අපේ අරමුණ තමයි අන්න ඒක. ඒක පුතාලගේ අරමුණ ඕල්වල් හොඳ පාස් වෙන එක. අපේ අරමුණ අපේ ජීවිතේ ගොඩනගා ගන්න එක. ඔන්න ඔය වගේ ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන්ට අරමුණු තියෙනවා පුතේ. අවසානට අපි ලබා ගන්න ප්‍රතිඵලය ගැන මොකක්ද කියන්නේ. එතකොට ව්‍යාපාරිකයන්ට තියෙන අපේ අරමුණ. ඒ අරමුණ ජයග්‍රහණය කරන්න තමයි ව්‍යාපාරිකයෝ තමයි කටයුතු කරන්න ඕන. හොඳයි. ප්‍රධාන ව්‍යාපාරික අරමුණු දෙකක් ඔබලගේ පොතේ තියෙනවා. අපි ඒක අනිවාර්යයෙන් කතා කරන්න ඕන. ව්‍යාපාරයේ පළවෙනියට ව්‍යාපාරයක් විදිහට අරමුණක් අපිට සලකන්න පුළුවන්. හොඳයි. එහෙනම් පළවෙනි එක තමයි පාරිභෝගිකයන්ගේ තෘප්තිය ඉහළ නැගීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැගීම එක අපි අනිවාර්යෙන් කරන්න. අපි භාණ්ඩ සපයන ව්‍යාපාරයක් නම්, අපි සේවා සපයන ව්‍යාපාරයක් නම් අපි අනිවාර්යෙන් අපි ළඟට එන ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය මොකද්ද? ඒක කොහොමද අපේ ව්‍යාපාරය උපරිම ආකාරයෙන් ඉෂ්ට කරලා දෙන්නේ කියලා අපි අනිවාර්යෙන් හිතන්න ඕනේ. තමයි ව්‍යාපාරයක් ඉස්සරහටම පළවෙනි අරමුණක් විදිහට අපි ඉතින් තියෙන්න ඕන. ඊට පස්සේ ගොඩක් ව්‍යාපාර අරමුණක් තමයි ලාභ උපරිම කිරීම. ලාභ උපරිම කිරීම. උපරිම ලාභය ලබා ගන්න කටයුතු කරන ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන අරමුණක් විදිහට තියාගන්න ඕනේ. ඒක වැදගත් කාරණාවක්. එහෙනම් තමුන් ළඟට එන කාර්යමුඛයාගේ අවශ්‍යතාවය මොනවාද කියලා ගනිමින් ඒ උපරිම ආකාරයෙන් තෘප්තිමත් කළ දෙන එක ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන අරමුණක් ඒ වගේමයි ඒ අරමුණු උපරිම වශයෙන් ඉෂ්ට කරලා දෙමින් අපේ ලාභය උපරිම කිරීමත් අපි අනිවාර්යෙන් අපේ අරමුණක් විදිහට සලකන්න ඕන. වගේ අරමුණු ගොඩක් තියෙනවා. ඒත් එක්කම තව උපරමුණු මේ කියන සඳහන් වෙනවා. අපි ඉගෙන ගන්න ඕන මේවට අමතරව අපි තවත් අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. ඒක හිතලා ඕන කියන්න පුළුවන්. හොඳයි. මොකද්ද? ඉහළ ගුණත්වයෙන් යුතු ඉහළ ගුණත්වයක් ඇති භාණ්ඩ හා සේවා ලබා දීම. පාරිභෝගිකයන්ට ඉහළ ගුණත්වයක් ඇති භාණ්ඩ හා සේවා ලබා දීමත් අපි අපේ අරමුණක් විදිහට ඊට කරගෙන කටයුතු කරන එක ඇත්තටම වැදගත්. හොඳයි. ඒ වගේමයි සේවක සුබ සාධනය ඉහළ නැංවීමත් අපි අනිවාර්යෙන් අපේ අරමුණ අතර තියෙන්න ඕන තවත් අරමුණක්. ඒ වගේමයි අපේ වෙළඳපොළ කොටස පුළුල් කර ගැනීම. අපි ව්‍යාපාරයක් නම් අපේ වෙළඳපොළ කොටස පුළුල් කරගන්න අපේ අරමුණක් විදිහට තියෙන එක වැදගත් වෙනවා. ඒ වගේමයි අපේ භාණ්ඩ ගුණත්වයෙන් ඉහළ නංවනවා වගේම අපේ භාණ්ඩේ විවිධාංගීකරණයක් කරන්න ඕන නම් කරන්න පුළුවන් නම් ඒකත් ඇත්තටම වැදගත් කාරණාවක් විදිහට
අරමුණක් විදිහට සලකන්න පුළුවන්. හොඳයි. එහෙනම් මෙන්න ව්‍යාපාරයක තියෙන ප්‍රධාන අරමුණ ආදරණීය පුතේ පාරිභෝගිකයන්ගේ තෘප්තිය හංගවන එක පාරිභෝගිකගේ අවශ්‍යතාව වුණා උපරිම ආකාරයෙන් අපට පුළුවන් උපරිම ආකාරයෙන් ලබා දීමෙන් ඔවුන්ව සතුටු කරගන්න. ඒ වගේමයි අපේ ලාභය අපේ ආදායම වැඩි කරගනිමින් වියදම අඩු කරගන්නකොට අපේ ලාභය වැඩි වෙනවා. අන්න ඒකත් අපි අනිවාර්යයෙන් කරන්න ඕන වැඩක්. හොඳයි. එහෙනම් ඔන්න පාරිභෝගික තෘප්තිය වැඩි කිරීම, ලාභ උපරිම කර ගැනීම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු අතර තියෙන කාරණා දෙකක්. ඊට අමතරව උපාරමුණු තියෙනවා. ව්‍යාපාරිකයන්ට තියෙන උපාරමුණු මොනවද කියනකොට එහෙම අපේ භාණ්ඩයේ තියෙන ගුණත්වය වැඩි කර ගැනීම ඒක අපේ අරමුණක් විදිහට උපාරමුණක් විදිහට අපි සලකනවා. ඒ වගේමයි සේවක සුබ සාධනේ සේවකයන්ට දෙන්න පුළුවන් උපරිම සහන ලබා දීම අපි කරන්න ඕන. බොහෝ ව්‍යාපාර සුබ සාධනේ සඳහා ගොඩක් කටයුතු කරනවා. උදාහරණයක් විදිහට ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා, වෛද්‍ය පහසුකම් ලබා දෙනවා, උදේ ආහාරය, දවල් ආහාරය ලබා දෙනවා. ඒ වගේමයි ඔවුන් චාරිකායි කරනවා. ඒ වගේමයි ඔවුන්ගේ ශ්‍රමයේ තියෙන ඵලදායීතාවය උපරිම කරගන්න කටයුතු කරනවා. පුහුණු ලබා දෙනවා, විදේශ රටවල පුහුණු ලබා දෙනවා, උපදේශක සේවා ලබා දෙනවා. මේ වගේ සියලු දේවල් කරන්නේ සේවක සුබ සාධනේ පියාණන් වගේ. මේවා භාණ්ඩ විවිධාංගීකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් ඒක බොහොම හොඳ අපේ ව්‍යාපාරික ආරමුණක් වෙන්න ඕන. ඒ කියන්නේ අපිට තියෙන එක භාණ්ඩයක් නම් අපිට පුළුවන් අපේ යෙදුම් වලින් තවත් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒකෙන් පරීක්ෂණය කරන්න. ඒක වැදගත් කාරණාවක්. ඒ වගේම අපේ වෙළඳපොළ පුළුල් කර ගැනීමත් ඉතාමත්ම වැදගත් ආරමුණක් විදිහට අපිට සලකන්න පුළුවන්. මොනෝමයි පුතේ ව්‍යාපාරයක් ප්‍රධාන අරමුණ සහ උපාරමුණ විදිහට අපි සඳහන් කරන්න. හොඳයි. එහෙනම් ව්‍යාපාර අරමුණ වලින් පස්සේ ව්‍යාපාර අරමුණ වලින් පස්සේ අපි යමු නිෂ්පාදන ව්‍යාපාර වලට. නිෂ්පාදන ව්‍යාපාර. නිෂ්පාදන ව්‍යාපාර. පුතා නිෂ්පාදන ව්‍යාපාරයක් කියන මොකක්ද කියලා කිව්වොත් තමන් නිෂ්පාදනය කරන නිෂ්පාදනය ගැන සලකලා අපිට පුළුවන් ව්‍යාපාර කොටස් කරන්න. ඔවුන් නිෂ්පාදනය කරන ලබන නිෂ්පාදන වර්ගය අනුව අපිට පුළුවන් ව්‍යාපාර වර්ගීකරන්න. පළවෙනි එක තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන ලබන ව්‍යාපාර. ආය සේවා නිෂ්පාදනය කරන්නේ නැහැ. සේවා සපයන ව්‍යාපාර විදිහට. තමුන්ගේ නිෂ්පාදනය අනුව අපිට පුළුවන් ව්‍යාපාර වර්ගීකරන්න. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, සේවා සපයන ව්‍යාපාර විදිහට. පුතේ ව්‍යාපාරයක් වුණාම නිෂ්පාදනයක් කරනවා නම් භාණ්ඩයක් හෝ සේවාවක් ඒක කොටස් දෙකකට කඩන්න පුළුවන්. ඒක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, ඒ වගේමයි සේවා ලබා දෙන සපයන ව්‍යාපාර විදිහට. හොඳයි. මෙන්න මේ භාණ්ඩ නිෂ්පාදනය කරලා සපයන ව්‍යාපාර තමයි ඇත්තම රටක් විදිහට අත්‍යවශ්‍ය වෙන්නේ. මොකද අපිට භාණ්ඩ වැඩියෙන් තියෙනවා අපේ අවශ්‍යතා සපුර ගන්න ඉතාම පහසු වෙනවා. ලංකාව වගේ රටක භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයන් බොහොම අඩුයි. එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණනවා නම් නැත්නම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් ඒ ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් විදිහට හඳුනගන්න. ඒ වගේමයි සේවාවක් සපයනවා. නැත්නම් ක්‍රියාවලියක් ලබා දෙනවා නම් ඒකට කියනවා අපි සේවා සපයන ව්‍යාපාර කියලා. ඒක ලංකාව වගේ රටක ගොවිතැන භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර විදිහට අපි බොහෝ වෙලාවට සඳහන් කරන්නේ. ඒ වගේමයි ලීබඩු නිෂ්පාදනය කරන එක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් විදිහට අපි සලකන්නේ. ඒ වගේම ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා නම් ඒක භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් විදිහට තමයි අපි සලකන්නේ. හොඳයි. ඒ වගේමයි සේවා සපයන ව්‍යාපාර ගත්තොත් එහෙම අපිට අධ්‍යාපන ලබා දෙනවා නම් ඒක සේවා සපයන ව්‍යාපාරයක්. ප්‍රවාහන කටයුතු ලබා දෙනවා සේවා සපයන ව්‍යාපාරයක්. ඒ වගේම සැලෝන් ගත්තම සේවා සපයන ව්‍යාපාරයක්. ඒ වගේමයි සංචාරක කර්මාන්තය ගත්තම බොහෝ වෙලාවට තියෙන සේවා සපයන ව්‍යාපාරයක් විදිහට අපිට ඒවා එහෙනම් හොඳයි. එහෙනම් නිෂ්පාදන ව්‍යාපාර
ගත්තම මේවා කොටස් දෙකයි. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර, ඒ වගේමයි සේවා සපයන ව්‍යාපාර. හොඳයි නම් දැන් අපි කතා කරමු මොකද්ද මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරය කියලා කියන්නේ. හොඳයි. භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරන පරිදි ස්පර්ශ කළ හැකි භාණ්ඩයක් නිෂ්පාදනය කළා ඉදිරිපත් කරනවා නම් ඒ ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර විදිහට තමයි අපි හඳුනගන්නේ. මිනිස්සුන්ගේ අවශ්‍යතා උවමනා සපුරාන පරිදි ස්පර්ශ කළ හැකි ඕනම දෙයක්. ස්පර්ශ කළ හැකි අල්ලන්න පුළුවන්. ස්පර්ශ කළ හැකි ඕනම දෙයක් සපයන ව්‍යාපාර නිෂ්පාදන ව්‍යාපාර අපි හඳුන්වනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර විදිහට. මිනිසුන්ගේ ආදායම් මට්ටම, මිනිසුන්ගේ රුචි අරුචිකම්, මිනිසුන්ගේ සංස්කෘතිය අනුව මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ස්වභාවයන් වෙනස් කරන්න ව්‍යාපාරිකයන්ට නැත්නම් නිෂ්පාදකයන්ට පුළුවන්. ඒ වගේමයි අපට ලැබෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව තමුන්ගේ නිෂ්පාදන ව්‍යාපාරය වෙනස් කර ගන්නවා බොහෝ වෙලාවට තමුන්ට ලැබෙන තාක්ෂණය අනුව. හොඳයි. එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරන පරිදි ස්පර්ශ කළ හැකි අල්ලන්න පුළුවන් ඕනම දෙයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් හඳුන්වනවා භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් විදිහට. ලෝකයන්ගේ රුචි අරුචිකම් අනුව මේ භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර සමග භාණ්ඩය වෙනස් කරන්න තමයි කියන්නේ. හොඳයි. එහෙනම් බලමු සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාරය. සේවා සපයන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි. සේවා සපයන ව්‍යාපාර මොනවද කියලා හොත් සේවා සපයන ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනාවලට ගැලපෙන පරිදි යම් ක්‍රියාවක් ලබා දෙන එහෙම නැත්නම් යම් කිසි ක්‍රියාවලියක් ලබා දෙන ව්‍යාපාර ආයතන අපි හඳුන ගන්නවා සේවා සපයන ව්‍යාපාරයක් විදිහට. මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාගෙන පරිදි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් ලබා දෙන ව්‍යාපාර අපි හඳුනනවා සේවා සපයන ව්‍යාපාරයක් විදිහට පුතේ. එහෙනම් අපිට හම්බ වන ප්‍රවාහනයට ලැබෙන ව්‍යාපාර මොනවාද? සේවා සපයන ව්‍යාපාර. ඒ වගේමයි අධ්‍යාපන කටයුතු ලබා දෙන ව්‍යාපාර සේවා සපයන ව්‍යාපාර. ඒ වගේම රූපලාවන්‍ය ආයතන සේවා සපයන ව්‍යාපාර. ඒ වගේම හොටල් ගත්තම ඒවා සේවා සපයන ව්‍යාපාර. ඒ වගේම මූල්‍ය ආයතන ගත්තම ඒවා සේවා සපයන ව්‍යාපාර. ඒ වගේමයි රක්ෂණ ආයතනයක් ගත්තම ඒවා සේවා සපයන ව්‍යාපාර. එහෙනම් අපි ඒ ව්‍යාපාරයක් කරන්න කියන්නේ යම් කිසි සේවාවක් ලබා ගන්න අදහසින්. හොඳයි. එහෙනම් සේවා සපයන ව්‍යාපාරයක් කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරන පරිදි මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන පරිදි ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකට කියනවා පුතේ මොකද? සේවා සපයන ව්‍යාපාරයක් කියනවා. හොඳයි. එහෙනම් සේවා සපයන ව්‍යාපාරයකට අපි යන්නේ යම් සේවාවක් බලාපොරොත්තු වෙන්නේ. බැංකුවට යන්නේ යම් සේවාවක් බලාපොරොත්තු වෙන්නේ. අපි රෝහලකට යන්නේ යම් සේවාවක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි පොලිස් ස්ථානයකට යන්නේ යම් සේවාවක් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒව ඔක්කොම මොනවාද? සේවා සපයන ව්‍යාපාර. එහෙනම් ලංකාවේ බොහොම වැඩි මොනවාද? සේවා සපයන ව්‍යාපාර. ලංකාවේ බොහොම අඩුයි මොනවාද? නිෂ්පාදන ව්‍යාපාර. ඒක නිසාමයි අපේ රට මේ වගේ දුප්පත් වෙලා ඉන්නේ. පුතේ හේතුව අපිට නිෂ්පාදන ව්‍යාපාර, භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ඉතාමත්ම අඩුයි. ඒ වගේමයි බොහෝ කට්ටිය අධ්‍යාපනයෙන් පස්සේ යන්නේ වෛද්‍ය වෘත්තියට, ඒ වගේම ඉංජිනේරු වෘත්තියට. ඒව තමයි ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය ගොළුවේ තියෙන මනස හැදිලා තියෙනන්නේ ඒ වගේ තැන්. ඒක නිසා භාණ්ඩ නිෂ්පාදනය කරන දරුවෙක් වෙන්න, භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙක් වෙන්න බොහෝ කට්ටිය
මැලිකමක් දක්වන. ඒ නිසාමයි අපේ රට මේ වගේ දෙයකට ලක් වෙන වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි දැන් සාකච්ඡා කරමු මොකද්ද නිෂ්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදන සාධක කියලා තියෙනවා. නිෂ්පාදනයක් සඳහා මොනවද අවශ්‍ය කරන දේවල්? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ප්‍රමාණය, ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සම්භාරයට අපි ලස්සන නමක් කියනවා. මොකද මේ නිෂ්පාදන සාධකය. එහෙනම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය නිෂ්පාදන සාධකයන් මොකක්ද කියලා නේද? අපේ උත්තරේ මොකක්ද වෙන්න ඕන? භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා භාණ්ඩ ඒ වගේම සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපට අවශ්‍ය සම්පත් ප්‍රමාණයට අපි ලස්සන නමක් කියනවා. මොකද මේ නිෂ්පාදන සාධකය. එහෙනම් භාණ්ඩයක් හෝ සේවාවක් මිනිසුන්ගේ අවශ්‍යතාව උවමනා සම්පූර්ණ පරිදි අපි ඉදිරිපත් කරන භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සම්පත් ප්‍රමාණයට අපි කියනවා ලස්සන නමක් නිෂ්පාදන සාධක කියලා. හොඳයි. නිෂ්පාදන සාධක පුතේ නිෂ්පාදන සාධක තියෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය. මොකද පුතේ එහෙනම් නිෂ්පාදන සාධක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය. භූමියත්, ශ්‍රමයත්, ප්‍රාග්ධනයත්, විවසායත් කියලා මේ කියන නිෂ්පාදන සම්පත් නැත්නම් නිෂ්පාදන සාධක වලින් තමයි අපි නිෂ්පාදනයක් පුතේ බිහි කරන්නේ. හොඳයි. එහෙනම් අපි කතා කරමු නිෂ්පාදන සාධක මොනවද කියලා. පළවෙනි එක මොකද්ද? භූමිය, අනිත් එක ශ්‍රමය, අනිත් එක ප්‍රාග්ධනය, අනිත් එක විවසාය. හොඳයි. එහෙනම් අපි බලමු දැන් භූමිය කියන්නේ මොකද්ද කියලා පුතේ. නිෂ්පාදන සාධක දැන් නම් මොනවද බලන්න නිෂ්පාදන සාධක? එක භූමිය, අනිත් එක ශ්‍රමය, අනිත් එක ප්‍රාග්ධනය, අනිත් එක ව්‍යවසාය. මෙන්න මේ සාධකවල එකතුවක් තමයි මොකද පුතේ නිෂ්පාදන සාධක කියන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු අපිට තියෙන නිෂ්පාදන සාධක එකින් එක. පුතා භූමිය කියන්නේ ව්‍යාපාරිකයන් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා සියලුම ස්වභාවික සම්පත් සම්භාරයට කියන අපි පොදුවේ භූමිය කියන. දැන් ගොඩක් කට්ටිය ඒතර භූමිය කියන්නේ පොළොව කියලාම හිතනවා. භූමියට සමාන වචනයක් තමයි පුතේ පොළොව කියන්නේ. හැබැයි මේකේ භූමිය කියන එකෙන් අර්ථ දක්වන්නේ අපි නිෂ්පාදනයක් වෙනුවෙන් යොදා ගන්නා සියලුම ස්වභාවික සම්පත් සම්භාරයටම කියනවා මොකද්ද භූමිය කියන්නේ. එහෙනම් පස්, වැලි, ගස් එන්නේ ඒ වගේ අපිට ස්වභාව ධර්මයෙන් ලැබුණු සියලුම දේවල් අපි සලකනවා මොකක් විදිහටද භූමියක් විදිහට. ඒතකොට ශ්‍රී ලංකාව වගේ රටකට භූමිය කියන සම්පත පරිමයෙන්ම තියෙන රටක්. හැබැයි ඒකේ වැඩ ගන්න එක විතරයි ලංකාව වගේ රටක් නොකරන්නේ. හොඳයි. එහෙනම් අපිට තියෙන හොඳ වාතාශ්‍රයක්, අපිට තියෙන හොඳ රට වටේට මුහුදක්, අපිට තියෙන හොඳ පස් ප්‍රමාණයක්, අපිට තියෙන හොඳ වැලි තලයක්, අපිට තියෙන හොඳ මුහුදක්. ඒවට අපි ගොඩක් වෙලාවට ඒ වගේ වැඩ ගන්නේ නැහැ. ඒ හේතුව තමයි අපිට ඒවා කළමනාකරණය කරන්න බොහෝ වෙලාවට නොතේරෙන්නේ. හොඳයි. එහෙනම් භූමිය කියන එකෙන් අර්ථයක් වෙන්නේ නිෂ්පාදනයක් කිරීම සඳහා අවශ්‍ය සියලුම ස්වභාවයෙන් ලැබුණු සම්පත් සම්භාරයට. එතකොට බොහෝ රටවල් වලට නැති හැබැයි අපිට තියෙන ලොකු නිෂ්පාදන සාධකයක් විදිහට අපි මේක හඳුනා ගන්නවා. එහෙනම් පුතා නිෂ්පාදකයෝ අනිවාර්යෙන් කරගන්න ඕන මේ නිෂ්පාදන සාධකයක් වන භූමියේ උපරිම ප්‍රයෝජන ගන්න අපි බලාපොරොත්තු වෙනවා. බලන්න ඕන ඒවට හානියක් නොවන විදිහට ඒවා ඉදිරි අනාගතයටත් තියාගන්න පුළුවන් විදිහට අපි සංරක්ෂණය කරමින් අපේ ව්‍යාපාර
පුළුවන් උපරිම ඵලදායීතාවයෙන් යොදා ගන්න ව්‍යාපාරිකයෝ වාර්තාවට බලා ගන්න ඕන. ඒවා නියාමනය කිරීම සඳහා රජය අනිවාර්යයෙන් මැදිහත්ව කටයුතු කරන්න ඕන. හොඳයි. එහෙනම් භූමිය කියන එකේ තේරුම මොකක්ද කියලා හුවොත් ව්‍යාපාරයේ නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය වන සියලුම ස්වභාවික සම්පත් සම්භාරයට අපි කියනවා ප්‍රධාන වශයෙන් භූමිය කියලා. හොඳයි. එහෙනම් බලමු ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? මිනිසා විසින් නිර්මාණය කළ තියෙන සියලුම දේවල් වලට කියනවා ප්‍රාග්ධනය කියලා. එතකොට නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා මිනිසුන් විසින් නිපදවලා භාවිතා කරන ඕනම දෙයක් අපි සැලකනවා මොකද? ප්‍රාග්ධනයක් විදිහට. ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ, තාක්ෂණික උපකරණ මේ සියලු දෙන්න අපි ප්‍රාග්ධනයේ විදිහට තමයි සැලකන්නේ. එහෙනම් ව්‍යාපාරයකට යොදා ගන්න ප්‍රාග්ධනය මුදල් වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිලි ප්‍රමාණය වෙන්න පුළුවන්, ඒ වගේම ව්‍යාපාරයේ තියෙන මෝටර රථ ප්‍රමාණය වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ තියෙන යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණය වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ තියෙන යන්ත්‍ර සූත්‍ර වගේම තාක්ෂණික උපකරණ වෙන්න පුළුවන්. මේ සියල්ලම මිනිසා විසින් නිෂ්පාදනය කළා තමුන්ගේ නිෂ්පාදන කටයුතු පහසු කරගන්න උපකාරී කරගන්නවා නම් ඒවා අපි හඳුනනවා පුතේ ප්‍රාග්ධනය කියලා. හොඳයි. පැහැදිලි. එහෙනම් ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන ඒවා සියල්ලම භූමිය මිනිසා විසින් නිර්මාණය කරන ලබන සියලුම දේ ප්‍රාග්ධනයේ විදිහට අපි සැලකනවා. හොඳයි. ශ්‍රමය කියන එකේ තේරුම තමයි මිනිසුන් විසින් ලබා දෙන කායික හා මානසික ශක්තියින් සම්භාරයට කියන අපි භූමි මේ ශ්‍රමය කියලා. ශ්‍රමය කියලා කියනවා. එහෙනම් නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර සඳහා යොදා ගන්නා මිනිසුන්ගේ කායික හා මානසික ශක්තියින් ප්‍රමාණයට අපි කියනවා ශ්‍රමය කියලා. පැහැදිලිද? හොඳයි. එහෙනම් මේක කොටස් දෙකකට අපි කඩන්න පුළුවන්. කායික ශ්‍රමයක් අපි ලබා දෙනවා. ශ්‍රමිකයා ශ්‍රමයක් අපිට ලබා දෙනවා. හොඳයි. මෙන්න මේ සමස්තයටම කියන අපි ශ්‍රමය කියලා. එහෙනම් ලංකාව වගේ රටක ශ්‍රමය උපරිම විදිහට දෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? ඒ ශ්‍රමය නිරපරාධේ අපි නාස්ති කරලා හරිනවා. එහෙනම් ශ්‍රමයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. අපි පාසල් කාලෙන් පස්සේ අපේ ශ්‍රමයට අපතේ නොයන විදිහට හැම කෙනාටම තියෙන ශක්තිය නනුව ව්‍යාපාර වලට යොමු වෙන්න ඕන. ඒ වගේම නිෂ්පාදන සාධක විදිහට ඒක අපේ ආර්ථිකයට එකතු කරගන්න අපි දැනගන්න ඕන. ව්‍යාපාරිකයන්ට ලොකු සම්පතක් විදිහට සලකන්න පුළුවන්. මොකද්ද? ශ්‍රමය. එහෙනම් භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය කියන එක අපි දන්නවා. දැන් ව්‍යවසාය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ව්‍යවසාය කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන මෙන්න මේවා ඔක්කොම නියාමනය කරමින් අරමුණ වෙනුවෙන් ගොනු කරලා එකතු කරන කට්ටියට කියනවා මොකද්ද? ව්‍යවසායකයා, ව්‍යවසායකත්වයේ කියලා. එහෙනම් අලුත් දෑ නිෂ්පාදනය කරන්න මිනිස් අවශ්‍යතා හා උවමනාවට ගැළපෙන පරිදි භාණ්ඩ හා සේවා අලුතින් නිෂ්පාදනය කරන කට්ටියට කියනවා ව්‍යවසායකයෝ කියලා. ඒ කට්ටිය භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය කියන සියලුම සම්පත් කළමනාකරණය කරමින් විවිධ වෙනස්කම් වලට ලක් කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කටයුතු වලට මෙන්න මේ සාධක යොදා ගන්නවට ලස්සනමක් කියනවා මොකද්ද? ව්‍යවසායකත්වය කියලා. හොඳයි. එහෙනම් අපිට භූමියක් වෙනම තිබිලා ප්‍රාග්ධන කොටසක් වෙනම තිබිලා ශ්‍රමයක් වෙනම තිබිලා වැඩක් නැහැ. මෙන්න මේ සාධක තුනේ සංකල්පය කරන්න කවුරුත් ඉන්න ඕන. අන්න ඒකට තමයි පුතා කියන්නේ ව්‍යවසායකත්වය කියන්නේ. අලුත් දේ අපි ස්ථාපනය කරනවා සකසනවා නම් අන්න ඒක තමයි කියන්නේ පුතා ව්‍යවසායකත්වය කියලා. හොඳයි. එහෙනම් නිෂ්පාදන සාධක අපි හරියට ඉගෙන ගත්තා. නිෂ්පාදන සාධක කියන්නේ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම සම්පත් සම්භාරය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක වාක්‍ය හතර තමයි අපට ඕන වෙන්නේ. හොඳයි. එහෙනම් අපි යමු ව්‍යාපාරයකට ඇල්ම ඇති පාර්ශ්ව කවුද කියලා තේරුම් ගන්න. ව්‍යාපාරයක ඇල්ම ඇති පාර්ශ්ව. ව්‍යාපාරයකට ඇල්ම ඇති පාර්ශ්ව. පුතේ ව්‍යාපාරයක් දිහා බලාගෙන ඉන්න කට්ටියට කියනවා කවුද? ව්‍යාපාරයකට ඇල්ම ඇති පාර්ශ්ව කියලා. මේ බලන්න. මෙන්න ව්‍යාපාරයකට ඇල්ම ඇති පාර්ශ්ව. මෙයත් මෙයා දිහා බලා ඉන්නවා. මෙයත් බලා ඉන්නවා. මෙයත් බලා ඉන්නවා. මෙන්න මේ ව්‍යාපාරයේ දිහා හැමෝම සීන් එක දාගෙන ඉන්නවා නම් ඇල්බම් බැල්ම දාගෙන ඉන්නවා නම් ඒ කට්ටියට කියනවා කවුද?
ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව කියලා. හොඳයි. එහෙනම් ව්‍යාපාරයේ ඉන්න ඇල්ම ඇති පාර්ශව කවුද කියනකොත් ඉස්සල්ලාම ව්‍යාපාරයේ අයිතිකරු. ව්‍යාපාරයේ අයිතිකරු. ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවය. ඒ වගේම ව්‍යාපාරයේ ඉන්න සේවකයෝ ප්‍රමාණය. සේවකයන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව. ඒ වගේම ව්‍යාපාරයේ ඉන්න කළමනාකරුවන්. කළමනාකරුවන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවය. ඒ වගේම ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්. ව්‍යාපාරයේ ගනුදෙනු කරන කට්ටිය ව්‍යාපාරයට ඇල්ම ඇති පාර්ශව. ඒ වගේමයි ව්‍යාපාරයේ සැපයුම්කරුවන්. සැපයුම්කරුවන් ව්‍යාපාරයේ ඉන්න ඇල්ම ඇති පාර්ශවයක්. ව්‍යාපාරයේ දිහා බලාගෙන ඉන්න පාර්ශවයක්. හොඳයි. ඒ වගේමයි ව්‍යාපාරයට ඉන්න තරගකරුවන්. ව්‍යාපාරයේ ඉන්න තරගකරුවන් ප්‍රමාණය ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. ඒ වගේම රජය ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. ව්‍යාපාරයේ දිහා තමුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරයේ දිහා බලා ඉන්න කට්ටිය කියන ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව. මෙන්න පුතේ ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව. තව මාධ්‍ය ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. ඒ වගේම මූල්‍ය ආයතන ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. නේද පුතේ? අන්න මෙන්න මේවට කියනවා මෙන්න මේ කට්ටියට කියනවා මේ පාර්ශවයන්ට කියනවා මොකද්ද? ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයන්. ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරයේ දෙස විමර්ශනශීලීව බලාගෙන ඉන්න කට්ටියට කියනවා ව්‍යාපාරයේ පුතේ ඇල්ම ඇති පාර්ශවයන් කියලා. අයිතිකරුවන් ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. සේවකයන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. කළමනාකරුවන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. ගනුදෙනුකරුවන් පුතේ ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. සැපයුම්කරුවන් භාණ්ඩ හා සේවා සපයන කට්ටිය ව්‍යාපාරයේ ඇල්ම ඇති කට්ටියක්. තරගකරුවන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව. ඊට පස්සේ රජය ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. මාධ්‍යවේදීන් නැත්නම් ප්‍රජාව ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. මූල්‍ය ආයතන ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක් කියලා හඳුන්වන්න. හොඳයි. එහෙනම් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන කට්ටියට කියනවා අපි අයිතිකරුවෝ කියලා. ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන කට්ටියට කියනවා අපි අයිතිකරුවෝ කියලා. ඒ වගේමයි ව්‍යාපාරයට කායික හා මානසික ශ්‍රමයේ දායකත්වය ලබා දෙන කට්ටියට කියනවා සේවකයන් කියලා. ඒ වගේමයි ව්‍යාපාරයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා ව්‍යාපාරය මෙහෙවන කට්ටිය තීරණ ගන්න කට්ටියට කියනවා ලස්සන නමක් කළමනාකරුවන් කියලා එකත් ඇල්ම ඇති පාර්ශවයක්. ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා භුක්ති විඳින පාර්ශවයට කියනවා ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන් කියලා. හොඳයි. ඒ වගේමයි ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පාර්ශවයට කියනවා ව්‍යාපාරයේ සැපයුම්කරුවන් කියලා. ඒකත් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයක්. හොඳයි. ව්‍යාපාරයට සමාන භාණ්ඩ හා සේවා ලබා දෙන තවත් ආයතන වලට කියනවා තරගකරුවන් කියලා. ව්‍යාපාරයට සමාන භාණ්ඩ හා සේවා සපයන කට්ටියට කියනවා ව්‍යාපාරයේ තරගකරුවන් කියලා පුතේ. හොඳයි. රජය කියන්නේ රටකට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපත්ති ඒ වගේමයි ප්‍රතිපත්ති සම්පාදනය කරන කටයුතු කියනවා රජය කියලා අපි සමස්ත විදිහට. ඒ වගේමයි මාධ්‍ය නැත්නම් ප්‍රජාව කියන්නේ ව්‍යාපාරයට පරිබාහිර ඉන්න සමස්ත මහජනතාවට අපි කියනවා මාධ්‍ය එහෙම නැත්නම් ප්‍රජාව කියලා. බොහෝ වෙලාවට ජනමාධ්‍ය තමයි බොහෝ වෙලාවට මේකත් එක්ක ඇල්ම ඇති පාර්ශව මහජනතාව නියෝජනය කරන මූලික පිරිස විදිහට ඉන්නේ. හොඳයි. එහෙනම් ඒ වගේමයි ව්‍යාපාරයට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා දෙන කට්ටිය මූල්‍ය ආයතන විදිහට අපි සලකනවා. හොඳයි. ඔන්න පුතා ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව. මෙන්න මේ chart එක මගේ පුතාට පුළුවන් නම් හරිම ලේසි ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව කියලා කවුද කියලා බලාගන්න. අයිතිකරුවන්, සේවකයන්, කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරගකරුවන්, රාජ්‍යය, ප්‍රජාව, මූල්‍ය ආයතන මෙන්න මේ සමස්ත සියලු දෙනාටම කියනවා ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශව කියලා. හොඳයි. දැන් අපි බලමු ව්‍යාපාරයේ මෙන්න මේ ඇල්ම ඇති පාර්ශවයන්ගේ ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයන්ගේ අරමුණු මොනවද කියලා. හොඳයි. මෙන්න බලන්න. සේවකයන්ගේ අරමුණු මොනවද? අපි ඉස්සරහම අයිතිකරුවන්ගේ අරමුණු මොනවද? ලාභය උපරිම කිරීම. තමුන්ගේ ආයෝජනයේ සුරක්ෂිතභාවය අනිවාර්යෙන් අයිතිකරුවෝ බලාපොරොත්තු වෙනවා පුතේ. මොකද අයිතිකරුවෝ බලාපොරොත්තු වෙන තමුන්ගේ යොදපු ආයෝජනයට උපරිම ප්‍රතිලාභ. ඒ වගේමයි ව්‍යාපාරයේ ආයෝජනයේ තියෙන සුරක්ෂිතභාවය ඔවුන් වැඩිද බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි
අනාගතයේ දියුණුවත් මේගොල්ලන් අරමුණු කරගනිමින් ඉන්නවා. හොඳයි. සේවකයන්ගේ අරමුණු මොනවාද? සේවකයන්ගේ අරමුණු යහන්න දෙයක් නැහැ. වැඩි පඩි සේවකයන්ගේ අරමුණ. සේවක සුබ සාධනය පරිදි කිරීම සේවකයන්ගේ අරමුණ. එන පුතේ ඒ වගේමයි රැකියාවේ සුරක්ෂිතභාවය. රැකියාවේ සුරක්ෂිතභාවය සේවකයන්ගේ අරමුණ. ඒ වගේමයි කළමනාකරුවන්ගේ අරමුණක් මොකද්ද? තමුන්ගේ තීරණ නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි තමුන්ගේ අරමුණු ව්‍යාපාරික අරමුණු ළඟා කරගෙන ගන්නලා තියනවාද? මේක ඔවුන්ගේ අරමුණක්. ඒ වගේමයි ඔවුන්ගේ රැකියාවේ ස්ථීර බව ඔවුන්ගේ අරමුණක්. මේක රැකියාවක් නේ. ඔවුන්ගේ රැකියාවේ ස්ථීර බව ඔවුන්ගේ අරමුණක් උදේ. ගණදෙනුකරුවන්ගේ අරමුණ මොකක්ද? ගණදෙනුකරුවන්ගේ අරමුණ මොකක්ද? ඔවුන්ට තියෙන්න ඕන අඩු මුදලට වැඩි ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන් වෙනවා. මේක තමයි ඔවුන්ගේ අරමුණ. අඩු මුදලක් ගෙවන්න තියෙනවා නම් ඔවුන්ගේ අරමුණක් ඉෂ්ට වෙනවා. ඒ වගේම වැඩි ගුණත්වයෙන් යුතු භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරලා ඔවුන්ට ලබා දෙනවා නම් ඒකත් ඔවුන්ගේ අරමුණක් විදිහට අපි සලකනවා. සැපයුම්කරුවන්ගේ අරමුණක් මොකක්ද? සැපයුම්කරුවන්ගේ අරමුණ තමයි ඔවුන්ට නොකඩවා නොනවත්වා අමුද්‍රව්‍ය සපයන්න ලබා දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ අරමුණක් විදිහට අපි ඒක සලකනවා. ඒ වගේම පුතා තරගකරුවන් කියන්නේ මොකද්ද? තරගකරුවන් කියන්නේ කවුද? ව්‍යාපාරයේ සමජාතියේ භාණ්ඩ හා සේවා ලබා දෙන කට්ටියට කියනවා තරගකරුවන් කියලා. ඔවුන්ගේ අරමුණ තමයි මිල මට්ටම් මොනවද කියලා පොත අවධානයකින් ඉන්න එක. හොඳයි. ඒ වගේම රජයේ අරමුණ මොකද්ද? රජයේ අරමුණ මොකද්ද? ඔවුන්ට අවශ්‍ය රැකියා පහසුකම් ටික කොහොමද අපි ව්‍යාපාරයකට ලබා දෙන්නේ? ඒ වගේමයි අපි රජයේ අරමුණු වලට යටත්ව කටයුතු කරනවා කියලා මූල්‍ය ආයතන වල ප්‍රධාන අරමුණක් තමයි අපි ඔවුන්ගේ මූල්‍ය පහසුකම් ලබා ගන්නවාද පොලි නිරතුරුවම ගෙවනවාද කියලා ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙනවා. හොඳයි. මෙන්න මේ පාර්ශව බලාපොරොත්තු වෙන දේවල් අපේ ව්‍යාපාරයෙන් කොහොමද හරි ලේසිස්කා එහෙනම් අයිතිකරුවන්ගේ අරමුණු තියෙනවා. ඔබ අයිතිකරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් අයිතිකරුවන්ගේ අරමුණු දිහා බලන ඔවුන් අපේ ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? සේවකයන් අපේ ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? කළමනාකරුවන් අපේ ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ගණිතකරුවන් අපේ ව්‍යාපාරයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒව තමයි පුතේ ඇල්මැති පාර්ශ්වවල අරමුණු විදිහට අපි සලකන්නේ. හොඳයි. එහෙනම් දැන් අපි ඉගෙන ගමු ඇල්මැති පාර්ශ්වවල මේ අරමුණු ඉටු කරගන්න ඔවුන්ගේ දායකත්වය මොකද්ද කියන්නේ? ඇල්මැති පාර්ශ්වවල දායකත්වය. ඇල්මැති පාර්ශ්වවල දායකත්වය. ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්නවා නම් ව්‍යාපාරයෙන් පරිබාහිරව නිකම් බලන්න බෑ. ඔවුනුත් අපිට උදව් කරන්න ඕන. අන්න අරමුණු ලබා කරගන්න ඔවුන්ගෙන් අපිට ලබා දෙන පහසුකම් ප්‍රයෝජන වලට කියනවා මොකක්ද පුතේ? ඇල්මැති පාර්ශ්වයන්ගේ දායකත්වය කියලා. හොඳයි පුතේ. එහෙනම් ඇල්මැති පාර්ශ්වවල දායකත්වය මොකක්ද කියලා අපි බලමු. ඔයගොල්ලන් දන්නවනේ ඇල්මැති පාර්ශ්ව කියන්නේ මොකද්ද? 10ක් 15ක් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ දායකත්වය මොකක්ද කියලා හොයන්න කලින් අරමුණු මොනවද කියලා මම ගන්නවානේ. ඒගොල්ලන් අපි වෙනුවෙන් ඒගොල්ලන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් මොනවාද? ඒගොල්ලන්ගේ අරමුණු. දැන් ඒගොල්ලන්ගේ අරමුණු මේ බාහිර පාර්ශ්වයන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ඒගොල්ලන් අත් දෙක මෙතන ඉඳලා හරියන්නේ නැහැ. ඕන් අපටත් උදව්වක් කරන්න ඕන. මෙන්න මේවට කියනවා මොකද්ද? ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ප්‍රශස්ත දායකත්වයක් ව්‍යාපාරයට ලබා දෙනවා නම් ඒ ව්‍යාපාරයක් විසින් ඒකත් මොකද්ද කියලා සලකා බලන්න ඕන. හොඳයි. එහෙනම් අපි මෙන්න මේ බාහිර පාර්ශ්වයන්ගේ නැත්නම් පාර්ශ්වයන්ගේ දායකත්වය මොනවද කියලා ඉගෙන ගමු. මෙන්න මේ පාර්ශ්වයන්ගේ එක අයිතිකරුව අපිට මොනවද ලබා දෙන්න උදව් කරනවා. දෙක සේවකයෝ. සේවකයන්ගේ දායකත්වය. තුන කළමනාකරුවන්ගේ දායකත්වය. කළමනාකරුවන්ගේ දායකත්වය. ඊට පස්සේ බලමු හතර සැපයුම්කරුවන්ගේ දායකත්වය. පහ අපි කතා කරමු රජයේ දායකත්වය. ඉතින් මේගොල්ලන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න
නම් මේගොල්ලන් අපටත් දායකත්වය ලබා දෙන්න ඕන. දැන් අපි රජයෙන් මෙන්න මේ දේවල් බලාපොරොත්තු වෙනවා කියලා අපි ඉන්න අරමුණු ඉෂ්ට වෙන්න ඕනේ කියලා. හැබැයි අපේ දායකත්වයේ දොයි. එතකොට අපේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් දෙපැත්තටම මේක යන්න ඕන. දායකත්වයක් ලබා දෙන්න ඕන. ඒක තමයි පුතේ අරමුණු ඉෂ්ට කරගන්න පුළුවන්. හොඳයි. දැන් බලමු අයිතිකරුගේ අරමුණ මොනවාද? අයිතිකරුගේ අරමුණ තමයි පුතේ හොඳ ලාභයක් ලබන එක, ව්‍යාපාරයේ සුරක්ෂිත භාවය, ආයෝජනයේ සුරක්ෂිත භාවය, අපේ ව්‍යාපාරයේ දියුණුව මේගොල්ලන්ගේ අරමුණ. ඒක හරියි. එහෙනම් මොහුගේ දායකත්වය මොකද්ද? හොඳ ප්‍රාග්ධනය, ප්‍රශස්ත ප්‍රාග්ධනයක් අපිට ලබා දෙන්න. නේද? අපිට ඇති කියලා හිතන ප්‍රාර්ථනයක් ඕන අපිට ලබා දෙන්න ඕනේ නේද? එන්න ඒ දායකත්වය ඕන්ගෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි ඕන්ගේ තියෙන විශේෂඥ දැනුම අපිට ලබා දෙන්න කටයුතු කරනවා. يعني ව්‍යාපාරට ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. මේකත් ඕන්ගේ දායකත්වයක් විදිහට ව්‍යාපාරයේ සලකනවා. හරිද? එතකොට අලසව ව්‍යාපාරයේ පිළිබඳව කිසිම උනන්දුවක් නැතුව ඉන්න අයිතිකරුවෝ ඒගොල්ලන්ගේ අරමුණු ඉෂ්ට කරගන්නත් බැරි වෙයි. හොඳයි. එහෙනම් ඔවුන් අපිට ලබා දෙන්න ඕන දායකත්වය තමයි ඒක. හොඳ ප්‍රාර්ථනාවක් අපිට ලබා දෙන්න ඕන. ව්‍යාපාරවල හැම වෙලේම විශ්ලිමත් වෙන්න ඕන. ඔවුන්ගේ දැනුම අපිට ලබා දෙන්න ඕන. අයිතිකරුවෝ විදිහට අන්න ඒ දේවල් අපිට කෙරෙන්න ඕන. මේවා තමයි පුතේ අයිතිකරුවන්ගේ පෙරලා ව්‍යාපාරට ලැබෙන දායකත්වයේ විදිහට ව්‍යාපාර සලකන්නේ. හොඳයි. ඒ වගේම සේවකයන්ට වැඩි වැටුප් ලැබෙන්න ඕන, සේවයේ සුරක්ෂිත භාවය තියෙන්න ඕන, රැකියාවේ ස්ථිර භාවය තියෙන්න ඕන කියලා ඒගොල්ලන්ගේ දායකත්වය මේ අරමුණ ගැන කල්පනා කරන හැබැයි දායකත්වයේ දොයි වුණොත් ඒගොල්ලන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න බෑ පුතේ. එහෙනම් ඔවුන් දැනගන්න ඕනේ ඒ දායකත්වයේ උපරිම ආකාරයෙන් අපිට දෙන්න. හොඳයි. එහෙනම් සේවකයන්ගේ දායකත්වය මොකද්ද? නිසි පැවරු කර්තව්‍ය නිසි ආකාරයෙන් ඉෂ්ට කිරීම. ඔවුන්ගේ දායකත්වය අපිට ලබා දෙන්න. ඒ වගේමයි ඔවුන්ගේ රැකියාවේ ඵලදායීතාවය වැඩි කරගන්නත් ඔවුන් කටයුතු කරන්න ඕන. ඒක බාහිර පාර්ශ්වයක් විදිහට අපට උපරිම ආකාරයෙන් කරන්න බෑ. ඔවුන් විසින්ම ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි කරගන්න කටයුතු කරන්න ඕන. ව්‍යාපාරයත් ඒකට උපරිම වශයෙන් හවුල් වෙන්න ඕන. හොඳයි. එහෙනම් සේවකයන් නිසි පැවරු කාර්යය ඉෂ්ට කරන්න ඕන. ඔවුන්ගේ දායකත්වය ඇත්තටම තියෙන්න ඕන. හැබැයි බහුතරයක් සේවකයෝ තමුන්ගේ ඉල්ලීම් ඉල්ලගන්න දඟලනවා. හැබැයි තමුන්ගේ දායකත්වය ගැන කල්පනා කරන්නේ නැහැ. ඔබට හොඳට බලන්න පුළුවන් ප්‍රවෘත්තියෙන් බලමු කොච්චරනම් උද්ඝෝෂණය කරනවාද මොහොතක් කල්පනා කරන්න ඔවුන්ගේ දායකත්වයක් ලබා දුන්නාද කියලා. හොඳයි. එහෙනම් කළමනාකරුවන් තමයි අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරයට සමස්ත තීරණ ගන්න. මොවුන්ගේ දායකත්වයේ හොඳට තිබුණ නැත්නම් ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්නත් බැරි වෙනවා. ව්‍යාපාරයේ සමස්ත අරමුණු ඉෂ්ට කරගන්න කළමනාකරුවන් නිවැරදි තීරණ ගන්නත් ඕන. මෙන්න මේ දායකත්වය ඔවුන්ගෙන් ලැබුණොත් අපිට පුළුවන් ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරය මෙහෙවන්න. හොඳයි. සැපයුම්කරුවන්ගේ අරමුණ මොකද්ද? ඔවුන්ගේ අරමුණ තමයි හැම වෙලේම නොපඩවා තමුන්ට ඇනවුම් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ. ඒ වගේමයි අපි ඔවුන්ට සල්ලි ගෙවන්න ඕනේ. එහෙනම් ඔවුන්ගේ අරමුණක් තමයි ලබා දුන් අමුද්‍රව්‍ය වලට නිසි වෙලාවට අදාළ මුදල් ලබා ගැනීම. එහෙනම් මොවුන්ගේ දායකත්වය මොකද්ද? ගුණත්වයෙන් ඉහළ අමුද්‍රව්‍ය ලබා දීම. නිසි වෙලාවට අමුද්‍රව්‍ය ලබා දීම. මෙන්න මේ දේ අනිවාර්යෙන් සැපයුම්කරුවන් කරන්න ඕන වෙලා. එහෙනම් ඔවුන්ගේ දායකත්වය විදිහට අපි ඒක සැලකනවා. රජයේ අරමුණ තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක වෙනවද? රැකියා ජනිත කරනවද? මේගොල්ලන්ගේ අරමුණ. එහෙනම් මේගොල්ලන්ගේ දායකත්වය මොකද්ද? ව්‍යාපාරිකයන්ට සුදුසු පරිදි නීති රාමුව වෙනස් කිරීම මොවුන්ගේ දායකත්වයේ විදිහට අපි සැලකනවා. ඒ වගේමයි අපිට ණය පහසුකම් ලබා දෙන්න මොවුන් කටයුතු කරන්න ඕන. ඒ වගේමයි ව්‍යාපාරවල දිරිගැන්වීම කටයුතු කරන්න ඕන. ඔන්න ඔකයි රජයේ දායකත්වයේ විදිහට අපි සලකන්නේ. හොඳයි. එහෙනම් ආදරණීය දරුවනේ අපි අද තාමත්ම ලස්සන විදිහට ව්‍යාපාර පසුබිම කියන්නේ මොකක්ද කියලා අපි හොඳට ඉගෙන ගත්තා. ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ඒ වගේමයි ව්‍යාපාරයේ අරමුණු මොනවද? අවශ්‍යතාව හා උවමනා මොනවද? අවශ්‍යතාවල ලක්ෂණ මොනවද? උවමනාවල ලක්ෂණ මොනවද කියලා අපි තාමත්ම ලස්සනට ඉගෙන ගත්තා. ඒ වගේමයි ආදරණීය පුතේ අපි නිෂ්පාදන ව්‍යාපාර කියන්නේ මොනවද? නිෂ්පාදන සාධක කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේමයි අපි අපට ඇල්මැදි පාර්ශව අපි දිහා බලාගෙන ඉන්න පාර්ශව අපේ අරමුණු ලා කරගන්න බලාපොරොත්තු වෙන පාර්ශව මොනවාද කියලා අපි තාමත්ම ලස්සනට ඉගෙන ගත්තා. ඔවුන්ගේ අරමුණු අපි එකින් එක වෙනම ඉගෙන ගත්තා. ඔවුන්ගේ පැත්තේ සිටගෙන
ව්‍යාපාරයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන දේවල් මොනවද කියලා ඔබට එහෙම මතකින් ලියන්නත් පුළුවන්, තර්කානුකූලව ලියන්නත් පුළුවන්. ඒ වගේමයි ඔවුන්ගේ දායකත්වය කියන්නේ ව්‍යාපාරයට ඔවුන් විසින් ලබා දිය යුතු උදව්ව විදිහට අපි සලකනවා. මෙන්න ඔවුන්ගේ දායකත්වයට අපි අන්තිමට කියලා දුන්නා. අයිතිකරුවෝගේ දායකත්වය මොකද්ද? සේවකයෝගේ දායකත්වය මොකද්ද? මේ දායකත්වය කොහොමද දෙනවා? ඔවුන්ගේ අරමුණු ව්‍යාපාරයේ ඉස්තර ලැබෙනවා. ඒක හොඳයි. එහෙනම් මම හිතනවා පුතාලට ව්‍යාපාර පසුබිම කියන කොටස ඉතාමත්ම ලස්සනට තේරෙන්න කියලා. හොඳයි. ඒ වගේමයි අපි ඔබට මේක හොඳට තේරුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේමයි අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම ඊළඟ වීඩියෝ එකකින් 10 වසර දෙවන පාඩම ඔයගොල්ලන්ට තාමත්ම ලස්සනට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අපි ලබන වීඩියෝ එකකින් හම් වෙනකන් සියලු දෙනාටම ආයුබෝවන්.